වේදනාව දැනෙන කැම නිසා නෙවෙයි, දත්වල සංවේදීතාවය නිසායි. විසඳුම නව සෙන්සිටිව් එක්ස්පර්ට් by සිග්නල්. තත්පර 30න් වේදනාවට සහනයක්. නැවත මතුවීම වැළැක්වීමට උපකාරී වේ. දත්වල සංවේදීතාවය නිසා ඇතිවන වේදනාව ඔබත් පරාජය කරන්න. නව සෙන්සිටිව් එක්ස්පර්ට් by සිග්නල්. ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක්. සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් අහුරු කරන ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය. පැත්තගියත් කියන හිරු ප්‍රවෘත්ති සමගින් මම මහේෂ් සේනාරත්න. මම ශශිකලා කඳුබඩ ආරච්චි. ප්‍රථමයෙන් අවධානය ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. අන්තවාදීන් ගැන පරීක්ෂණ නොකිරීමට හිටපු ජනපති මෛත්‍රී බලපෑම් කළ බව පූජිත් මෛත්‍රී ඉදිරිපිටදීම කියයි. සමගි ජන බලවේගය TNA ඇතුළු පාර්ශව 6කින් 20ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම්. හිජාස් හිස්බුල්ලාට විදෙස් අන්තවාදී සංවිධානයකින් මිලියන 13ක් ලැබී ඇතැයි CID අධිකරණයට දන්වයි. මහනුවර හඬවා අවසන් ගමන් ගිය බිලිඳිය සහ මව්පියෝ. බණ්ඩාරවලදී ගිනිගත් අවන්හල. ඉස්ලාම් අන්තවාදී ක්‍රියාකාරකම සම්බන්ධයෙන් කිසිදු පොලිස් විමර්ශනයක් සිදු නොකරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තමන්ට උපදෙස් දුන් බව හිටපු පොලිස්පති පූජ්‍ය ජයසුන්දර මහතා ජනාධිපති කොමිසම හමුවේ අද පැවසුවා. ඔහු එහිදී වැඩිදුරටත් හෙළි කළේ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා පොලිස් කොමිසම ස්වාධීන කර තිබියදීත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොලිසියේ ඉහළ නිලධාරීන්ගේ ස්ථානමාරුවීම් සඳහාද ඍජු බලපෑම් එල්ල කළ බවයි. දවසේ පුවත. පාස්කු ප්‍රහාරය එල්ල වූ අවස්ථාවේ මෙරට පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ පූජි ජයසුන්දර මහතා අද සාක්ෂි ලබා දීම සඳහා ජනාධිපති කොමිසම හමුවට පැමිණියේ දෙවන දිනටයි. මෙහිදී ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමින් ඔහු සඳහන් කළේ රටේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ බලය තිබූ තමන් අවශ්‍ය වූ විටදී ආරක්ෂක ලේකම්වරයාගෙන් උපදෙස් ලබා ගැනීම සිදු කළ අතර ගනු ලබන තීරණ පිළිබඳව ජනාධිපතිවරයා සහ ආරක්ෂක ලේකම්වරයා දැනුම්වත් කළ බවයි. එහිදී ජනාධිපති කොමිසමේ සමාජික අභියාචනාධිකරණ වෙනසුරුවරයෙකු ප්‍රශ්න කළේ කිසියම් අවස්ථාවකදී ඔබ ජනාධිපතිවරයාගෙන් උපදෙස් නොගෙන අගමැතිවරයාගෙන් උපදෙස් ලබාගත්තේද යන්නයි. නැහැ, කිසිම අවස්ථාවක එහෙම කළේ නැහැ. නමුත් දේශපාලනික වශයෙන් 2018 ඔක්තෝබර් මාසයේ ඇති වූ දින 52 ආණ්ඩුව වගේ සිදුවීම් වලින් පස්සේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර පැවති සහ සම්බන්ධතාවයේ පළුදු වුණාම මට ඕන් දෙදෙනා සමග සමබරව කටයුතු කරගෙන යාම ඉතා අසීරු වුණා. ගේෂ්ඨ නිලධාරීන්ගේ ස්ථානමාරුවීම් සම්බන්ධයෙන් පොලිස් කොමිසම දැනුවත් කළ යුතුව තිබුණා. නමුත් පොලිස් කොමිසමේ නිර්දේශ මත කළ ඇතැම් ස්ථානමාරුවීම් නම් නවත්තන්න සිද්ධ වුණා. එකම කරුණක් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා දෙආකාරයකට උපදෙස් දුන්න අවස්ථා තිබුණද? ඔව්, එවැනි අවස්ථාවලදී මම ජනාධිපතිවරයාගේ අනට එකඟ වුණා. ඔබ ඒ කියන්නේ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ස්වාධීන පොලිස් කොමිසම බලාත්මක කර තිබියදීත් එහි ක්‍රියාකාරීත්වයට බාහිර පාර්ශව බලපෑම් කරා කියන එකද? 2018 මුල් භාගයේ ඉඳලා බලපෑම් ආවා. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්, නියෝජ්‍ය පොලිස්පතිවරුන්, කොට්ටාස භාර නිලධාරීන් වගේ තනතුරු වලට ස්ථානමාරු ලබා දීමේදී පොලිස් කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කළ නොහැකි වුණා. ඒව නැවැත්තුවා. කවුද නැවැත්තුවේ? ජනාධිපතිවරයා මෛත්‍රීපාල සිරිසේන මහත්තයා. ජයසුන්දර මහත්මයා, ඔය සිද්ධ වෙච්ච දේවල් ගැන ඔබතුමාට ඒ කාලේ කටාරින්න බැරි වුණානේ. හැබැයි දැන් කියන්න පුළුවන්ද? 2018 ඔක්තෝබර් 23 ජාතික ආරක්ෂක කවුන්සිලේ පැවැත්වෙන්න නියමිතව තිබුණා. නමුත් පස්වරුව වෙනකන් ඒ පිළිබඳව මා දැනුවත් කළේ නැහැ. පසුරු 4:30ට විතර මම එවකට ආරක්ෂක ලේකම් කපිල වෛද්‍යරත්න මහතාට කතා කරලා ඇහුවා සර් ද සිකියුරිටි කවුන්සිල් එක තියනවද? මට නම් දැනුවත් කළා නැහැ කියලා. එතකොට මට කපිල වෛද්‍යරත්න මහතා කිව්වා පූජිත් කනගාටුයි. මට ඔයාට කියන්න බැරුව හිටියේ. නමුත් දැන් ආපු නිසා කියන්න. ජනාධිපතිතුමා කිව්වා ඔබ කැඳවන්න එපා කියලා. මම ඇයි කියලා ඇහුවේ නැහැ. හැබැයි මං වෙනුවට කාබහරි නියෝජනය කරන්නද කියලා ඇහුවා. එතකොට නැහැ අවශ්‍ය නැහැ. ඕනුනොත් කියන්නම් කියලා කපිල වෛද්‍යරත්න මහතා පිළිතුරු දුන්නා. ආරක්ෂක කවුන්සිලයට එන්න එපා කිව්වා. මම ගොඩක් අපහසුතාවයටපත් වුණා. වේදනාවක් ආවා. මොකද ආරක්ෂක කවුන්සිලේ කතා කරන කිසිම දෙයක් මට දැනගන්න විදිහක් තිබෙන්නේ නැහැ. ආරක්ෂක කවුන්සිලෙන් ලිඛිතව කිසිම දෙයක් මට ආවෙත් නැහැ. කොහොම වුණත් පසුව මගෙන් පස්සේ පොලිසිය හිටපු ජ්‍යෙෂ්ඨතම නිලධාරියාව ගෙන්වන්නේ නැතුව වෙන නිලධාරියෙක් ආරක්ෂක කවුන්සිලයට ගෙන්වා තිබුණා.
ඔබ දැන් හිතන්නේ නැද්ද පෙරලියක ආරම්භය ඇති වූයේ ඔය සිදුවීමෙන් කියලා? නැහැ එහෙමම කියන්න බෑ. 2012 2013 වගේ කාලේ ඉඳලා ජාත්‍යන්තර වැතිවුණු අන්තවාදී ක්‍රියාකාරකම් වලින් මෙරටට සිදුවන බලපෑම සම්බන්ධයෙන් පියවර අරන් තිබුණා. නමුත් ඉන්පසුව බලධාරීන් පියවර නොගැනීම නිසා සමස්ත ක්‍රියාවලියම පරිහානියට පත් වෙලායි තිබුණේ. නමුත් මේ සිදුවීමෙන් මට තොරතුරු ලැබීම නැවතී යාමෙන් තීරණ ගැනීම කෙරෙහි ප්‍රශ්න ඇති වුණා. ජයසුන්දර මහත්මයා, ඔබව ආරක්ෂක කවුන්සලයට නොකදවීමට හේතු වන සිද්ධිය මොකක්ද? ඔබ මෙපමණ කල් ප්‍රසිද්ධියේ නොකියපු දේවල් තියෙනවද තව කියන්න? IP නිශාන්ත ද සිල්වාගේ ස්ථානමාරුව තමයි ප්‍රධාන හේතුව. ඊට අමතරව ආරම්භයේ පටන් සිදුවී තිබූ වැරදි වටහා ගැනීම, යම් අයගේ වැරදි තොරතුරු මත කරපු වැරදි පුරෝකතනයන් කාගේවත් පව මගේ පිටින් ගියා. සිද්ධිය කියනවා නම් CID නිශාන්ත සිල්වාගේ මූලිකත්වයෙන් පරීක්ෂණ ගණනාවක් කළා. එකක් තමයි හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රබී විජේගුණරත්න මහතා සම්බන්ධ සිදුවීම. ජාතික ආරක්ෂක කවුන්සිලයේදී සාකච්ඡා වුණා අර නිලධාරියා මේ අයගෙන් පලි ගන්නවා කියලා. එතකොට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කෙලින්ම කිව්වා පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා අයින් කරන්න කියලා. පස්සේ මම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න සහ අධ්‍යක්ෂ ශානි අබේසේකර එක්ක ගිහින් ජනාධිපතිවරයාට ලිඛිතව සහ වාචිකව කරුණු දැක්වුවා මේ නිලධාරියා මීට පෙර කිසිදු විනය පියවරකට ලක් නොවූ නිලධාරියෙක්. ඒ නිසා එකවර අයින් කරන්න අමාරුයි කියලා. ජනාධිපතිතුමා ඒ කියපු දේවල් ඒ වෙලාවට විතරක් පිළිගත්තා. නමුත් අර මතේම හිටියා. කොහොම හරි ඔය කාලේ ජනාධිපතිතුමා රටින් පිටව යන වෙලාවක ආරක්ෂක ලේකම්වරයාට කියලා තිබ්බා කොහොම හරි මේක වෙන්න ඕනි කියලා. මට තේරුණා මේ නිලධාරියා මාරු කළොත් ඒක ලොකු ආందోලනාත්මක සිද්ධියක් වෙනවා කියලා. මට කරන්න දෙයක් තිබුණේම නැහැ. පස්සේ පොලිස් කොමිසමට දන්වා යවලා මගේ හිතට එකඟ නැති වුණත් මම ඒ දේ කළා. දවස් දෙකකට විතර පස්සේ ජනාධිපතිතුමා නැවත දිවෙනට ආපු දවසේ මම ගියා ගුවන්තොටුපළට ආරක්ෂක කටයුතු බලන්න. ඒ ගිහින් එද්දි මට ජනාධිපතිතුමාගෙන් කෝල් එකක් ආවා. මගෙන් ඇහුවා කොහෙද ඉන්නේ කියලා. මං කිව්වා එයාපෝට් එකේ ඉඳන් හයිවේ එකේ එන ගමන් කියලා. ඊට පස්සේ ජනාධිපතිවරයා ඇහුවා කවුද මේ නිශාන්ත සිල්වා ට්‍රාන්ස්ෆර් කළේ කියලා. මම කිව්වා සර් මමයි ට්‍රාන්ස්ෆර් කළේ කියලා. එතකොට මගෙන් පෙරලා ඇහුවා කවුද කිව්වේ කියලා. සර් ඔබතුමානේ කිව්වේ කීපවරක් ට්‍රාන්ස්ෆර් කරන්න කියලා. යයි මම පිළිතුරු දුන්නා. මම එහෙම කිව්වේ නෑ. මම සෙක්‍රටරිගෙන් අහන්නම් කියලා ජනාධිපතිතුමා ෆෝන් එක කට් කළා. එතුමා මුල් නියෝගය වෙනස් කළේ ඇයි කියලා ඔබ හේතුවක් දන්නවද? මං හිතන්නේ එතුමාට දේශපාලනික බලපෑම ආවා. මට විශ්වාසදායක තුරුතුරු ආවා සජිත් ප්‍රේමදාස, මහින්ද අමරේර වැනි අය ජනාධිපතිතුමාට කතා කරලා ප්‍රශ්න කරලා තිබ්බා කියලා. ඔබ මෙතෙක් ප්‍රසිද්ධියේ නොකී තවත් එවැනි සිදුවීම් තිබෙනවද? ඔව් ස්වාමීනි. ඉස්ලාම් අන්තවාදයේ පිළිබඳ ඒ වන විට විමර්ශන කරමින් සිටියේ පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ටාසය. එහි අධ්‍යක්ෂ එවකට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නාලක ද සිල්වා මහතාව මම ජනාධිපතිවරයාට හඳුන්වා දී තිබුණා. පස්සේ ඔහු මාත් සමග ගිහින් ජනාධිපතිවරයා ඉදිරියේ ඒ වන විට ලෝකයේ සහ මෙරට තුළ ව්‍යාප්තමෙන් තිබූ ඉස්ලාම් අන්තවාදයේ පිළිබඳ ඉදිරිපත් කිරීම් කිහිපයකුත් කළා. අන්තිමට ජනාධිපතිවරයා අපිට කිව්වා මේක ඉතා සංවේදී වැඩක්. පරිස්සමෙන් කරන්න ඕනේ. සිරියාවේ විතරයි වෙලා තියෙන්නේ. තාම මෙහි දේශන වගේ දේවල් තමයි වෙන්නේ. මේක මුස්ලිම් අයගේ ප්‍රශ්නයක්. මුස්ලිම් මැතිය මිතුරුන් ඉන්නවා රජයේ. එයාලගෙන් රජයට බලපෑම් වෙන්න පුළුවන්. ඒ නිසා බොහොම පරිස්සමෙන් කරන්නකෝ කියලා. පසුව ආරක්ෂක කවුන්සිලය රැස් වුණා. නමුත් ඒකෙදිත් ඉස්ලාම් අන්තවාදය ගැන විශේෂ සැලකිල්ලක් දැක්වුවේ නැහැ. ජනාධිපති එතනදි කිව්වා මේක ගැන පූජිත් විවෘත පරීක්ෂණ මුත් කරන්න එපා. ඕක නවත්තන්න. මේක SIS එකේ නිලන්ත විතරක් කරපුවාම ඇති කියලා. මෙලෙස පූජ්‍ය ජයසුන්දර මහතාද සාක්ෂි ලබා දෙන අතරතුර පස්වරු 4ට පමණ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කොමිසමට පැමිණියා. අනතුරුව ඊයේ දිනේ මෙන්ම කොමිෂන් සභාවේ පිටුපස අසුනක හොදකලාව අසුන්ගෙන සාක්ෂි විමසීම නිරීක්ෂණය කළ හිටපු ජනාධිපතිවරයා විනාඩි 45ක් පමණ එහි රැඳී සිට ඉන් පිටව ගියා. මාධ්‍ය රජසත් දක්වනවා මොකද අද ඇයි ඔබතුමාට අද කැඳවීමක් නැතුවත් පැමිණියාද ඔබතුමා අදත් බලන්න දාවේ මේක ඇයි ඔබතුමා අදහසක් දක්වන්නෙම නැත්තේ ඕ දැන් ඇත්තටම යහපාලනේ ඉන්න ඔබ ජනාධිපති හිටිය අගමැතිතුමත් ආවා දෙන්නම ගොළු අත රකින්නවා ඇයි මෙහෙම ගොළු වෙලා ඉන්නේ අගමැතිතුමා කතා කරන්නේත් නැහැ ඔබතුමා කතා කරන්නේත් නැහැ කට උත්තර නැද්ද ඔබතුමාලට ඒකද කතා කරන්නේ නැත්තේ දවසේ පුවත වෙන වෙනම චලනය වන තල තුනක් විටමින් E හා කුමාරිකා සහිත නිසා ඉතා සමීප හා සුසිනිදු රැවුල බෑමක් ඔබත් අදම බිග් ෆ්ලෙක්ස් 3 සමග ප්‍රොෆෙෂනල් ෂේව් එකක් අත්විඳින්න.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ හෙට පෙනී සිටින්නයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහ ඔහුගේ පෞද්ගලික ලේකම්වරයාට අද යලි නොතීසි නිකුත් කෙරුණා. මීට අමතරව කොළඹ අගරදුගුරු පදවියේ සහායක රදගුරුතුමන්ලා තිදෙනාටද හෙට ජනාධිපති කොමිසමට පැමිණෙන ලෙස නොතීසි නිකුත් කළා. ඒ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මාධ්‍යංශය විසින් මතභේදයට තුඩු දුන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කිරීමේ සිද්ධිය පදනම් කර ගනිමින්. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා අසත්‍ය ප්‍රකාශ කරන බවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නමින් ඔහුගේ පෞද්ගලික ලේකම්වරයා පසුගිය 20 වෙනිදා නිකුත් කළ මාධ්‍ය නිවේදනය සම්බන්ධයෙන් වන නියෝගය අද පෙරවරුවේ නිකුත් කරන බව ජනාධිපති කොමිසම ඊයේ දන්වා සිටියා. ඒ අනුව හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම්වරයාට සහ කොළඹ අගරාදුගුරු පදවියේ සහායක රදගුරුතුමන්ලාට අද පසරු 2ට නීතිඥවරයෙකු මාර්ගයෙන් හෝ පෞද්ගලිකව ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස කොමිසමේ සභාපතිවරයා නොතීසි නිකුත් කළා. එම නියෝගයේ පරිදි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පෞද්ගලික ලේකම් සමීර ද සිල්වා සහ ඔහු වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා පසරු 2ට පමණ කොමිසමට පැමිණියා. කෙසේ වෙතත් කොළඹ අගරදුගුරු පදවියේ සහායක රදගුරුතුමන්ලා අද දිනේ කොමිසම හමුවේ පෙනී නොසිටි අතර ඔවුන් වෙනුවෙන් නීතිඥ දූතික පෙරේරා මහතා කොමිසම හමුවේ පෙනී සිටියා. දිගින් දිගටම මාධ්‍යයේ සඳහන් වූ මෙම කරුණ නිසා හිටපු ජනාධිපතිතුමාට විශාල අහිතකර ප්‍රචාරණයක් ලැබුණා. මෙම කොමිසමේ බලයට හෝ කිසිදු සාක්ෂිකරුවෙකුට තර්ජනයක් කරන අදහසකින් නෙවෙයි මෙම නිවේදනය කළේ. එමගින් කොමිසම යම් අපහසුතාවකට පත් වූවා නම් අපි සමාව අයද සිටිනවා. අපි මින් ඉදිරියට එවැනි ප්‍රකාශ නිකුත් නොකරන බවත් ප්‍රකාශ කරනවා. ඒ වගේම ස්වාමීනි අපි ඊයේම මෛත්‍රීපාල සිරිසේන මහතාගේ Facebook පිටුවෙන් එම නිවේදනය එතුමාගේ උපදෙස් මත ඉවත් කළා. මෙය සමීර ද සිල්වා මහත්මයා කළේ තමන්ගේ හාම්පුතාව ආරක්ෂා කරන්න පමණයි. ස්වාමීනි පසුගියදා හරින් ප්‍රනන්දු මන්ත්‍රීවරයා කොමිසම හමුවේ ප්‍රකාශ කළා අගරදුගුරුතුමන් සහ කතෝලික සභාව ප්‍රහාරයට පෙර දැනගෙන සිටියා කියලා. එවැනි මනක්කල්පිත ප්‍රකාශයකින් පසු වගකීමක් ලෙස සහාය රදගුරුතුමන්ලා විසින් පසුව නිවේදනය නිකුත් කළා. නමුත් එමගින් කොමිසමට කිසිදු අගතියක් සිදු වුණේ හෝ එමගින් බාහිර පාර්ශවයකට කිසිදු බලපෑමක් වුණා කියලාවත් මේ වෙද්දි කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් වෙලා නැහැ. නමුත් මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිවේදනය තුලින් ඒ වන විටත් සාක්ෂි දෙමින් සිටි සහ හරස් ප්‍රශ්නවත් නොවිමසා තිබූ හේමසිරි ප්‍රනාන්දු මහතා සම්බන්ධයෙන් විවේචනයක් එල්ල වුණා. එම නිසා මොවුන් ඊයේ මතු කළ ආකාරයට මෙම පාර්ශව දෙකෙහි නිවේදනවල සමානකමක් නැහැ ස්වාමීනි. අගරදුගුරු පදවියේ නිවේදනයේ ඊට සම්පූර්ණයෙන්ම වෙනස්. දෙපාර්ශවයේම කරුණු දැක්වීම අවසානයේ ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා පැවසුවේ මේ සම්බන්ධයෙන් වන නියෝගය හෙට පෙරවරු 10:30ට නිකුත් කරන බවයි. එම අවස්ථාවේ කොමිසම හමුවේ පෞද්ගලිකව පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ඔහුගේ පෞද්ගලික ලේකම් සමීර ද සිල්වා යන මහතුරුන්ට මෙන්ම කොළඹ අගරාදුගුරු පදවියේ සහායක රදගුරුතුමන්ලා වන අතිඋතුම් මැක්ස්වෙල් සිල්වා, අතිඋතුම් ජේ.ඩී. ඇන්තනි ජයකොඩි සහ අතිඋතුම් ඇන්ටන් රංජිත් යන රදගුරුතුමන්ලාට නොතීසි නිකුත් කෙරුණා. මේ අතර පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා අමාත්‍ය කෙහෙලි රඹුක්වැල්ල මහතා පාස්කු ප්‍රහාරය විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකයේ හමුවේ පෙනී සිටියා. ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීමෙන් සාපරාධී ලෙස රාජකාරී පැහැරහැරීම තුළින් මිනිමෙරීම යන චෝදනා සම්බන්ධව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩුවවා සිටින පොලිස්පති පූජ්‍ය ජයසුන්දර නායට එරෙහිව සිදු කළ පරීක්ෂණ අවසන් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අධිකරණයට දැනුම් දුන්නා. ඒ අදාළ නඩුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය හමුවේ කැඳවූ අවස්ථාවේදී කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ආර්.යූ. ජයසූරිය මහත්මිය ඉදිරියේ මෙම නඩුව කැඳවනු ලැබුවා. එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නේ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩුව යවා සිටින පොලිස්පති පූජ්‍ය ජයසුන්දර යනායට එරෙහිව පරීක්ෂණ කටයුතු අවසන් කර ඇති බවයි. ඒ අනුව ඔවුන් සම්බන්ධව ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ නීතිපතිවරයාගෙන් උපදෙස් විමසා ඇති බැවින් අදාළ විමර්ශන ගොනු නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට සඳහන් කළා. කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරිය පැමිණිල්ල ලබන වසරේ මාර්තු 17 වෙනිදා නැවත කැඳවීමට නියම කළ අතර එදිනට මෙම පරීක්ෂණ කටයුතු වල ප්‍රගතිය දැනුම් දෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා. මේ අතර පාස්කු ප්‍රහාරයට අදාළව දැනට රැඳවුම් නියෝග මත ප්‍රශ්න කෙරෙන නීතිඥ හිජාස් හිස්බුල්ලාට අයත් සංවිධානයකට කටාරි නීති විරෝධී සංවිධානයකින් අන්තවාදී කටයුතු සඳහා රුපියල් මිලියන 13ක මුදලක් ලබා දී ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නා. ඒ ඊට අදාළ නඩුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳ වූ අවස්ථාවේදී අදාළ මුදල පසුගිය වසර කිහිපය තුළ නීතිඥ හිජාස් හිස්බුල්ලාගේ බැංකු ගිණුම් වෙත ලැබී ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇති අතර එම මුදල් මෙරට කිසියම් අන්තවාදී කටයුත්තක් සඳහා යෙදවූයේ දැයි යන්න පිළිබඳවද පරීක්ෂණ ක්‍රියාත්මකයි.
මහනුවර බූවැලිකඩ පස්මහල් ගොඩනැගිල්ල කඩාවැටීමේ සිද්ධියෙන් ජීවිතක්ෂයට පත් වූ මාස 1.5ක් වයස ඇති බිලිඳියගේ සහ ඇගේ දෙමාපියන්ගේ අවසන් කටයුතු අද මහයියාව පොදු සුසාන භූමියේදී සිදු කෙරුණා. මේ අතර කඩාවැටුණු ගොඩනැගිල්ල පිළිබඳ සිදු කළ විමර්ශන වාර්තාව එම විශේෂඥ කමිටුව විසින් අද මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා වෙත බාර දීමට නියමිත අතර මහනුවර නගරයේ ඉදිකර ඇති අවිධිමත් සහ නීති විරෝධී ගොඩනැගිලි ගැන සෙවීම සඳහා තවත් කමිටුවක් පත් කර තිබෙනවා. මහනුවර බූවැලිකඩ සංගමිත්තා මාවතේ කඩා වැටුණු පස්මහල් ගොඩනැගිල්ලකට යට වූ මාස 1.5ක බිලිඳිය ඇතුළු එකම පවුලේ තිදෙනෙකුට පසුගිය 20 වෙනිදා දිවි අහිමි වුණා. මහනුවර බූවැලිකඩ ප්‍රදේශයේම අසල්වාසී නිවසක තැන්පත් කර තිබූ දේහය විශාල පිරිසකගේ සෝසුසුම් මැද කටුගස්තොට මහයාව නාගරික පොදු සුසාන භූමියට රැගෙන ගියා. මේ අතර සිද්ධියෙන් මියගිය 35 හැවිරිදි චමිල ප්‍රසාද්ගේ සහෝදරයා විදේශගතව සිට ඊයේ මෙරටට පැමිණියේ සිය සහෝදරයාගේ අවසන් කටයුතු සඳහා සහභාගී වීමටයි. යුද හමුදාව යටතේ නිරෝධායනය වෙමින් සිටින අතරතුර ඔහු සුසාන භූමිය වෙත මෙලෙස පැමිණියා. මගේ මල්ලියලා ඉපදෙන්න අපි නවදාමේ මුදු මල්ලියේ ඔයා වගේ වන දෙයියෝ මට කන්නේ කොහොමද අම්මයි තාත්තයි ඉල්ලවට ඉන්නවා කියලා අයියෝ දෙයියෝ ලොකු අපේ හිනාවත් එන්න පුතේ කිව්වද වගේ මේ බලන්න අපේ අපෝ ලොකු අපේ දුන්නේ ඉඳලා ඉඳා උනා බලන්න පොලිසියල දවසේ ටක් ගාලා බඩු ඇදලා. ඉතින් පල්ලහැගේ වදකට කිව්වා. ඉතින් අපිට ඉතින් කිව්වේ නෑ. තුන් දෙනෙක්ගේ මිනි මැරුම් වලට එයා සම්පූර්ණයෙන් වග කියන්න ඕන ගෙවල් අයිතිකාරයා. ලේව්කේ බණ්ඩාර මහත්මයා ගෙදර තිබ්බ බඩු මුට්ටු ඔක්කොම අරගෙන ගෙදර හිටපු සුනකයෝ ටිකත් අරගෙන පාන්දර තමයි පිටත් වෙලා තියෙන්නේ. දැනුම් දීමක් කරා නම් මේ ජීවිත තුනම බේර ගන්න තිබුණා. තට්ටු පහම වැටිච්ච විදිහට වටිනා කියන දේවල් තියෙනවනේ අනිවාර්යෙන් එකක් දෙකක් හෝ පේන්න ඕන. ඒකට කිසිම දෙයක් නැහැ. බිල්ඩින් එක විතරයි තිබිලා තියෙන්නේ. ඒක අපිට දැක්කහම පේනවා. මහනුවර බූවැලිකඩ සංගමිත්තා මාවතේ පස්මහල් ගොඩනැගිල්ලක් ඊට පහළින් තිබූ තවත් නිවසක් සහ හෝටලයක් මත කඩා වැටුනේ පසුගිය 20 වෙනිදා අලුයමයි. ගොඩනැගිල්ලේ සුන්බුන් වලට යට වූ නිවසක සිරවී සිටි බිලිඳියක් ඇතුළු 5 දෙනෙකු මුදා ගැනීම සඳහා යුද හමුදාව පොලිසිය ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව ඇතුළු ආපදා සහන කණ්ඩායම් විශේෂ මෙහෙයුමක් දියත් කළ අතර එහිදී බේරා ගැනීමට හැකි වුණේ කාන්තාවන් දෙදෙනෙකු පමණයි. එහිදී මාස 1.5ක බිලිඳියක වූ ඔනෙලා සහ ඇගේ මව්පියන් කඩා වැටුණු ගොඩනැගිල්ලට යට වී අවසන් සුසුම් හෙලා තිබුණා. මේ අතර මහනුවර නගරයේ අනවසර සහ අවිධිමත් ඉදිකිරීම පිළිබඳ විමර්ශනය කිරීම සඳහා පත් කර ඇති කමිටුව අද රැස් වුණා. ඒ ඉදිරියේදී අදාළ විමර්ශන ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහායි. ප්‍රජාතන්ත්‍රවාදීව තේරීපත් වූ ආණ්ඩුවලට සහායවීම එක්සත් ජාතීන්ගේ වගකීමක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එක්සත් ජාතීන්ගේ මහමණ්ඩල සමුළුව අමතමින් සඳහන් කළා. වීඩියෝ තාක්ෂණය ඔස්සේ සමුළුව අමතමින් ජනාධිපතිවරයා පැවසුවේ මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට ශ්‍රී ලංකාව කැප වී සිටින බවයි. එක්සත් ජාතීන්ගේ 75 වන මහා මණ්ඩල සැසිවාරයේ රාජ්‍ය නායක සමුළුව නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී ආරම්භ වූයේ මෙරට වේලාවෙන් ඊයේ රාත්‍රී 9ට පමණ. මෙවර සමුළුව පැවැත්වෙන්නේ වීඩියෝ තාක්ෂණය භාවිතයෙන් වීම විශේෂත්වයක්. ශ්‍රී ලංකා වේලාවෙන් අද අලුයම 5ට පමණ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමුළුව ඇමතුවා. ආයුබෝවන්. කොවිඩ් වසංගතයට ගෝලීය වශයෙන් පිළියම්සවීමට ලෝක සෞඛ්‍ය සංවිධානය ගන්නා පියවරවලට අපි සහයෝගය ලබා දෙනවා. කොවිඩ් එන්නත වැඩි දියුණු කළ පසු ඒ මූලික සෞඛ්‍ය පහසුකමක් ලෙස නම් කළ යුතු වන අතර ඒ සියලු දෙනාට ලබාගත හැකි එන්නතක් වනු ඇති බව අපේ අපේක්ෂාවයි. කොවිඩ් වසංගතය හමුවේ එම අභියෝගයට සාර්ථකව මුහුණ දෙන ලංකාවට හැකි වුණා. ඒ වගේම යුද්ධයේ කටුක බව අද්දුටු ජාතියක් ලෙස අප ලෝක සාමයේ ප්‍රවර්ධනයටත් කැප වෙනවා. මද්‍රව්‍ය ආශ්‍රිත සමාජ ආර්ථික ගැටලු විසඳීමටත් ලංකාව කැපවීමකින් කටයුතු කරනවා.
ඒ සඳහා ජනාධිපති කාර්යසාධක බලකායකුත් ස්ථාපනය කොට තිබෙනවා. ශ්‍රී ලංකා භූමියෙන් ත්‍රස්තවාදී තුරන් කළා. පදනම් විරහිත අසත්‍ය ප්‍රචාරණ මගින් ඇතැම් අගනගරවලට බලපෑම් කිරීමට ත්‍රස්තවාදී ජාත්‍යන්තර ජාල තවමත් ක්‍රියාත්මකයි. ඒවා කිසිදු රාජ්‍යයක් විසින් නොයිවසුණු ඇති බව අපේ අපේක්ෂාවයි. සමස්ත ලෝකයේම අවධානය ඉන්දියානු කලාපය වෙත යොමුව පවතින තත්ත්වයක් තුළ ඉන්දියානු සාගරයේ සාගර සම්පත් ආරක්ෂා කිරීමට බලවත් රටවල් සහ ජාතීන් සහයෝගය දිය යුතු බවත් අප විශ්වාස කරනවා. එමෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානය දිනින් දින වෙනස් වන ගෝලීය පරිසරයට අනුව කටයුතු කරනු ඇතැයි අප විශ්වාස කරනවා. Thank you. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත අභියෝගයට ලක් කරමින් සමගී ජනබලවේගයේ හා දෙමළ ජාතික සන්ධානය ඇතුළු පාර්ශව 6කින් මෙවන විට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් ඉදිරිපත් වී තිබෙනවා. ඒ අදාළ සංශෝධන කෙටුම්පතේ ඇතැම් වගන්ති වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව පවසමි. මෙම පෙත්සම් හයින් දෙකක් ඉදිරිපත් කර ඇත්තේ දෙමළ ජාතික සන්ධානය වෙනුවෙන් එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් සම්බන්ධන් හා සමගි ජනබලවේගය වෙනුවෙන් එහි මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම් බණ්ඩාරන මහතුරුන් විසින්. එමෙන්ම ශ්‍රී ලංකා වෙනිවිද පෙරමුණේ ලේකම් නාගානන්ද කුඩිතුවක්කු අනිල් කාර්යවසම් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ ප්‍රධාන විධායක පාක්‍යසෝති සරවණ මුත්තු යන මහත්වරුන්ද අද පෙත්සම් ඉදිරිපත් කළා. එමෙන්ම නීතිඥ ඉන්දික ගාල්ලගේ මහතාද ඊයේ දිනේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ඉදිරිපත් කළා. පෙත්සම් කරුවන් කියා සිටින්නේ ඊයේ සභාගත කළ 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතේ අඩංගු ඇතැම් වගන්ති වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බැවින් එමගින් මූලික අයිතිවාසිකම් හා වෙනත් ප්‍රතිපාදන ගණනාවක් උල්ලංඝනය වන බවයි. ඒ අනුව අදාළ පෙත්සම් වලින් ඉල්ලා ඇත්තේ එම ව්‍යවස්ථා සංශෝධනයේ ගැටලු සහගත වගන්ති සම්මත කිරීමට පාර්ලිමේන්තුවේ 3/2 බහුතරයක් හා ජනමත විචාරණයක් අවශ්‍ය බවට තීන්දුවක් ලබා දෙන ලෙසයි. එමෙන්ම මෙම පෙත්සම් වල වගඋත්තරකරු ලෙස නීතිපතිවරයාද නම් කර තිබෙනවා. මේ අතර 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් හා පූජ්‍ය පක්ෂ මෙලෙස අදහස් පළ කළා. 20 වන සංශෝධනයේ දිත්ත පුරවැසි භාවය පාර්ලිමේන්තුවේ සම්මත වෙන්නටත් කලින් අතාඋල්ලා ඊයේ පාකිස්තාන් ජාතික ඇඳුම ඇඳගෙන පාර්ලිමේන්තුවට එම අපට විශාල කනගාටුදායක තත්ත්වයක්. ඒක නිසා අපි මේ වෙලාවේ මතක් කරනවා 20 වන සංශෝධනයේ ගෙන ආ යුතුයි. අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සාහමුලින්ම සම්මත කළ යුතුයි. හැබැයි 19 හොඳ කාරණාවන් එලෙසම පවත්වාගෙන යා යුතුයි. අපි මේ පාර්ලිමේන්තුවේදී ඉතාමත්ම හොඳින් දැක්ක ආණ්ඩුව තුලම මත දෙකක් තුනක් තියෙන බව දැන් මේ 20 වෙනි සංශෝධනයේ හරහා විගණන පනත අහෝසි වෙනවා. එතකොට මේ රටේ ජනාධිපති කාර්යාලය අග්‍රාමාත්‍ය කාර්යාලය ඇතුළු විවිධ ආයතන 150 විගණනයෙන් තොර ආයතන බවට පත් වෙනවා. කියන්නේ එතන අනිවාර්යයෙන් වංචාවක් දූෂණයක් හොරකමක් සිද්ධ වෙනවා. එතකොට බුදුදහමේ කියවෙන අදින්න අදාන වේරමණී සික්ඛාපදං කියන පන්සිල් පදය කඩන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. අරුන්ගේ දේවල් හොරකම් කරන්නේ. 19 තියෙද්දී තමයි මේ ලංකාවේ ඉතිහාසගත වෙච්ච ලොකුම හොරකම උනේ. ඒ එහෙමනම් 19 හොරකම් වළක්වනවායි කියන එක එතන විද්‍යාමාන වෙන්නේ නැහැ. විශ්ව ආව කියලා හොරකම් අතර වෙන්නේ. ඒක පුද්ගලයන්ගේ මම හිතන්නේ තියෙන ක්‍රියාකාරීත්වයට එක්ක ජනතා දැඩි විශ්වාසයක් තියෙනවා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා දූෂණයෙන් තොර රජයක් ගෙනියන එක. 19 ඉවත් කරන්න කියලා විස්කේ ඊට වඩා භයානක දේවල් ඇතුළත් කරා කියලා නෑ අපි එහෙම කිසිම දෙයක් ඇතුළත් නෑ. ඒ වගේම සම්පූර්ණ ව්‍යවස්ථාව වෙනස් කිරීමේ වැඩපිළිවෙලක් මේත් එක්කම සමගාමීව යනවා. ඒ ව්‍යවස්ථාව වෙනකොට මෙවැනි අඩුපාඩු තියෙනවා නම් දෙයක් ඒ දේවල් නිවැරදි කරන්න සූදානම්. දැන් අලුත් ව්‍යවස්ථාවක් හදන්න කමිටුවක් පත් කරලා තිබෙනවා. 20 ගණ අධ්‍යයනය කරන්න කමිටුවක් පත් කරලා තිබෙනවා. ඒ ඔක්කොම ASCII අර අයිතිකාරයක් නැති 20ම ඊයේ පාර්ලිමේන්තුවට එනවා. මෙච්චර විහිළු සහගත තත්යකට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේදී 3/2ක් තියෙන ආණ්ඩුවක් පත් විය යුතුනේ. අපි දකින දේ තමයි 3/2 බලය පාවිච්චි කරලා ඊටත් එහාට බලතල ලබා ගන්න සංශෝධනයක් ආවට පස්සේ පාර්ලිමේන්තුව ඡන්දෙන් මැරලා ඉවර කරලා තිබෙනවා. දැන් ඉතුරු වී තිබෙන ආයතන ටික මේකෙන් පස්සේ මැරෙනවා. 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව එදා පාර්ලිමේන්තුවට ගෙනල්ලා කිව්වේ 20 ගෙනවයි කියලා. මේගොල්ලෝ 20 ගෙනාවේ නැහැ. ඒ ගෙනාපු නැති 20 තමයි අපි ගේන්නේ. ජනතාව ඒකට තමයි අනුමැතිය දීලා තියෙන්නේ. ජනතාව අනුමැතිය දීලා තියෙන එක මේ පාර්ලිමේන්තුවේ 7-8 දෙනේ බොරුවට කළුපටි බැඳගෙන දැඟලුවට අපිට නවත්තන්න බෑ. ඒගොල්ලෝ දන්නවක නවත්තන්න බෑ කියලා ඒගොල්ලන්ට අපි කියන්නේ පාර්ලිමේන්තුවේ බොරුවට දඟලන්න එපා. පුළුවන් නම් පරද්දන්න 3/2 නවත්තන්න බලන්න. දැන් මේ ආණ්ඩුව අපිට ගෙතරම ස්ටේඩියම්ට වඩා හම්බන්තොට ස්ටේඩියම්ට වඩා ලොකු ස්ටේඩියම් එකක් හදලා දීලා තියෙනවා. ඇයි මං කියන්නේ? දේශපාලන සෙල්ලම් කරන්න ඕන තරම් අවස්ථා ලබා දීලා තියෙනවා. මේක ඇති. ගිය ආණ්ඩුවට අපේ ආණ්ඩුවට කියන්න කැමති නෑ. මෛත්‍රී රනිල් ආණ්ඩුවට අර බොන්ඩ් නිසා වෙච්ච දේ රාජපක්ෂ ආණ්ඩුවට මේ 20 වෙනි සංසද නිසා අනිවාර්යෙන් වෙනවා. ඒකට යනවා කියලා කියන්නකෝ. අවදාවත් ජනතාව අභිලාෂ ආපස්සට යන්නේවත් එහෙම නැත්නම් අවභාවිතා වෙන්නේවත් නැහැ. අහනමේ අයින් කරගම්මුකෝ. අලුත් ව්‍යවස්ථාවකට අපි යමුකෝ. ඉතින් ඒ නිසා එතෙන්ට දැන් රට සූදානම් එච්චරයි. රක්ෂිත බන්ධනාගාරගත කර සිටින මද්‍රව්‍ය ජාවාරම්කාරයෙකු වන බත්තරමුල්ලේ බන්ටි නැමැත්තාගේ සමීපතමයින් 4 දෙනෙකු බත්තරමුල්ල අකුරේගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ අතර බස්නාහිර පළාතේ සොරකම් කරන ලද ත්‍රිරෝද රථ සහ යතුරුපැදි සොයා විශේෂ පොලිස් පෙහෙවීමක් ක්‍රියාත්මක කෙරුණා.
තලංගම පොලිසිය ක්‍රියාත්මක කළ වැටලීමකදී බත්තරමුල්ලේ බණ්ඩින මැත්තාගේ සමීපත්වයෙන් සිව් දෙනා අත්අඩංගුවටගෙන ඇත්තේ බත්තරමුල්ල අකිරගොඩ ප්‍රදේශයේදී. ඒ අතර කාන්තාවක් සහ ගුවන් හමුදාවෙන් පලා ආ පුද්ගලයෙකුද සිටින අතර ඔවුන් සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 4 මිලිග්‍රෑම් 300ක්, අයිස් ග්‍රෑම් 20ක් සහ කෙරළ ගංජාද සොයාගත් බව පොලිසිය පැවසුවා. මේ අතර මද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ඉහළගමගේ දර්ශනයවත් අයිඩී නැමැත්තාගේ ප්‍රධාන මද්‍රව්‍ය බෙදා හරින්නා හෙරොයින් ග්‍රෑම් 3 මිලිග්‍රෑම් 100ක් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. විශේෂ කාර්ය බලකාය පැවසුවේ සැකකරු ගල්කිස්සේ පිහිටි ඔහුගේ නිවස ඉදිරිපිටදී අත්අඩංගුවට ගත් බවයි. ගල්කිස්ස කොට්ටාශ දූෂණ මර්දන ඒකකය දෙහිවල ඕබන් සයිඩ් ප්‍රදේශයේ ක්‍රියාත්මක කළ මෙහෙයුමකදී මද්‍රව්‍ය ජාවාරම නිරත වූ පුද්ගලයන් 7 දෙනෙකු අයිස් මද්‍රව්‍ය ග්‍රෑම් 32ක් සහ හෙරොයින් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ සැකකරුවන් අවුරුදු 18 37 අතර වයසේ පසුවන බවයි. කොටහෙන මැල්වත්ත පැරඩයිස් ක්‍රීඩාංගණය ආශ්‍රිතව සිදු කළ මෙහෙයුමකදී හෙරොයින් ග්‍රෑම් 4 මිලිග්‍රෑම් 300ක් සහ මද්‍රව්‍ය ජාවාරමින් නිපයූ රුපියල් 1,80,000ක් සමග වයස අවුරුදු 60ක කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ලුණුගම් මෙහෙර ගලහිටිය මාර්ගයේ කැලෑබද ප්‍රදේශයකදී ගිනි අවි පෙන්වා වෑන් රථයක් පැහැරගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවටගෙන වැල්ලවාය පොලිසියට බහර දීමෙන් අනතුරුව ඔවුන් දෙදෙනා පලා ගොස් තිබෙනවා. කෙසේ වෙතත් ඉන් එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට හැකි වූ අතර ගිනි අවියක්ද සමග පලා ගිය අනෙක් සැකකරු සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි. එම සැකකරු වාහන කොල්ලකෑම් රැසකට සම්බන්ධ බවද පොලිසිය පැවසුවා. පසුගිය වසර 2ක කාලය තුළ බස්නාහිර පළාතේ සොරකම් කරන ලද බවට පැමිණිල්ල ලද ත්‍රිරෝධ රථ සහ යතුරුපැදි සොයා අද විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කෙරුණා. ඒ බස්නාහිර පළාත බහර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මතයි. මාර්ග බාධක 220ක් යොදා ක්‍රියාත්මක කරනු මෙම මෙහෙයුමේදී ගරාජ් 437ක්, වාහන අලෙවිසැල් 292ක් සහ රථගාල 186ක්ද පරීක්ෂාවට ලක් කෙරුණා. එහිදී යතුරුපැදි 3ක්, ත්‍රිරෝධ රථ 3ක් සහ පුද්ගලයන් 5 දෙනෙකුද පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. දැනුවත්ව හෝ නොදැනුවත්ව හොරකම් කරපු එක ළඟට දෙන්න ඔයගොල්ලන්ට කුසාවි යන්න වෙනවා. කරුණා කරලා ඔයගොල්ලෝ ගන්නකොට හොයලා බලලා ගන්න, ලේඛන බලන්න, අයිතිකාරය බලන්න. පොලිසිය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ අදාළ කාල සීමාව තුළ සොරකම් කරන ලද යතුරුපැදි සහ ත්‍රිරෝධ රථවල ලියාපදිංචි අංක, එන්ජින් අංක සහ චැසි අංකවල ලැයිස්තුවක් www.police.lk වෙබ් අඩවියේ පළ කර ඇති බවයි. එවැනි අපරාධකරුවෙකුට හසු වී ඇති බවට හෝ සිය වාහනය සම්බන්ධයෙන් සැකයක් පවතී නම් ඒ පිළිබඳව දැනගැනීම සඳහා පොලිසිය විශේෂ දුරකථන අංක කිහිපයක්ද හඳුන්වා දී තිබෙනවා. මේ අතර අලෙවි කිරීම සඳහා අන්තර්ජාලයේ දැන්වීම් පළ කර ඇති යතුරුපැදි මිලදී ගන්නාමුවාවෙන් ගොස් පසුව ඒවා සොරකම් කිරීමේ ජාවාරමක නිරත වූ වේයන්ගොඩ පදිංචි පුද්ගලයන් දෙදෙනෙකු කඩවත පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. මෙම සැකකරුවන් යතුරුපැදියක් සොරකම් කරන ආකාරයද CCTV කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා. දෙදහස් 12 වසරේ වැලිකඩ බන්ධනාගාරය ඇතු කැරල්ලේදී රැඳවියන් 27 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධ විමර්ශන අවසන් කර තිබූ පසුබිමක යහපාලන ආණ්ඩු සමයේදී දේශපාලන බලපෑම් මත එම විමර්ශන යලි ආරම්භ කළ බව අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජ්‍ය ජයසුන්දර මහතා පිළිගත්තා. ඒ දේශපාලන පරිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබා දෙමින් හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවා මහතා දේශපාලන පරිගැනීම් පිළිබඳ සොයා බලන ජනපති කොමිසමට කළ පැමිණිල්ලකට අදාළව වගඋත්තරකරුවෙකු ලෙස නම් කෙරුණු අනිවාර්ය නිවාඩු යවූ පොලිස්පති පූජ්‍ය ජයසුන්දර මහතා ඊයේ පළමුවරට කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන්නා. සාක්ෂි ලබා දෙමින් ඔහු පැවසුවේ හිටපු අමාත්‍ය ඩී.එම්. ස්වාමිනාදන් මහතා එවූ ලිපියක් අනුව වැලිකඩ සිද්ධියට අදාළව නැවත පරීක්ෂණ ආරම්භ කරන්නයි 2017 වසරේදී තමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන් බවයි. යහපාලන ආණ්ඩු සමයේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ නිලධාරීන් ලංකාවේ වරින් වර සංචාරය කළා. 2017 වසරේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ දෙවන සැසිවාරය ආරම්භ වීමට ප්‍රථමයෙන් නේද වැලිකඩ බන්ධනාගාර සිද්ධිය සම්බන්ධව නැවත පරීක්ෂණ ආරම්භ කරන්නේ. මෙම නැවත පරීක්ෂණ ආරම්භ කිරීමත් මානව හිමිකම් සමුළුවත් අතර යම් සම්බන්ධතාවයක් තිබෙන බව හිටපු පොලිස්පතිවරයා වශයෙන් ඔබට පැහැදිලි වෙනව නේද? එය එසේ විය හැකි බව දැන් මට හැඟී යනවා. යහපාලන රජයේ විදේශීය බලපෑම් මත ත්‍රිවිධ හමුදා නිලධාරීන් අත්අඩංගුවට ගනිමින් ඔවුන්ට කළ පීඩා පිළිබඳ Taman සතුටු වෙනවද? ඒ සම්බන්ධයෙන් මා කිසිසේත් සතුටු වන්නේ නැහැ ස්වාමීනි. නමුත් එවක රජය පිහිටුවාගත් දූෂණ විරෝධී කමිටුව දුන් නියෝග නිසා මම එලෙස ක්‍රියා කළා. ඒ වගේම මගේ සහෝදර නිලධාරීන්ට කළ පීඩාවන් සම්බන්ධයෙන් මම කනගාටුවට පත් වුණා ස්වාමීනි.
මෙතර වඩිවේල් පක්ලිසාමි සහ රත්නසාමි පරමානන්දන් යන අය පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් සාවද්‍ය තොරතුරු මත අත්අඩංගුවට ගෙන නඩු පැවරීම පිළිබඳ නාවික හමුදා බුද්ධ්‍යංශයේ ලුතිනන් කමාන්ඩර් සම්පත් දයානන්ද මහතා ජනපති කොමිසමට කළ පැමිණිල්ලකට අදාළව සාක්ෂි ලබා දුන්නා. 2018 වර්ෂයේ ඔක්තෝබර් 23 වන දින CID විසින් අදාළ සිද්ධියට තමව අත්අඩංගුවට ගත් බවත් එවක සමූහ මංකොල්ලාංශයේ ස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කළ නිශාන්ත සිල්වා මේ සම්බන්ධව තමාගින් දිගින් දිගටම ප්‍රශ්න කළ බව දයානන්ද මහතා කොමිසම හමුවේ ප්‍රකාශ කළා. අදාළ පුද්ගලයන් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩගේ සහ හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී කපිල හෙන්ද විතාරණ යන මහතුරුන්ගේ සහ එවක ආරක්ෂක ලේකම් වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අනුදැනුම සහ බලපෑම මත සිදු කළ බවට සාක්ෂි ලබා දෙන ලෙස පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා තමන්ට දිගින් දිගටම බලපෑම් කළ බව දයානන්ද මහතා කොමිසමේදී අනාවරණ කළා. මචං ඔයගොල්ලෝ ජූනියර් අය. ඔයගොල්ලන්ට මේවා වගකීමක් කරන්න නැහැ. කියපු අය කියලා මෙතනින් යන්න යනුවෙන් නිශාන්ත සිල්වා මුලින් ඉතා සුහදව තමාගෙන් ඉල්ලීම් කළද පසුව අසභ්‍ය වචනෙන් බැනවදිමින් බලපෑම් කළ බවත් ඇතැම් අවස්ථාවල තමන්ට පහර දීමටත් උත්සාහ කළ බව දයානන්ද මහතා කියා සිටියා. පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක සහ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා අතර පැවැත් වූ දුරකථන සංවාදයක්ද එහිදී කොමිසම හමුවේ වාදනය කළා. අපි ඕගොල්ලෝ කැමදාම ඉන්නවා බය වෙන්න එපා. ලොකු ගාවා. ඔයා දන්නවනේ ඉතින් අපි ශානි එක්ක සවිසෙන් ගත්ත කට්ටිය. සර්ට අපි ගරු කරනවා සර්. මම තමයි සර් මේ ලසන්ත එක්කමතුංග කීත් නොයා උපාලිත එන්න ෆෝන් නේවි එකෙන් 11 දෙනෙකු පැහැරගෙන ගිහලා මරපු කේස් එක. ඔව්. ප්‍රදීප් එකනලිගොඩ ඊට පස්සේ ආයි නේවි එකෙන් සර් මිනිස්සු දෙනෙක් අරන් ගිහලා වාහනේ කෑලි 72කට කපපු කේස් එක. අම්මට සිරි. නේවි සම්පත් සේරම වානේද කරේ? ඔව් එයා මම අරස් කරේ සර්. රයිට්. ඒ ටිකේ කොපියක් අපිට ගන්න බෑ කොපි ටික. කොපි දෙන්නේ නැහැ සර්. මම හැබැයි ඒ රිපෝට්ස් ඔක්කොම B වාර්තාව දාලා තියෙනවා. B වාර්තාවට ඔක්කොම දාලා තියෙන මුළු උසාවියම තියෙනවා සර් ඔක්කොම විස්තර. රයිට්. උසාවිය තියෙනවා. කරන්න බැරි වෙන මම ලියලා තියෙනවා. හරි. දැන් අපේ මොකද්ද වෙන්න ඕන වාට? මට ඉතින් නියෝගයක් ඇවිල්ලා තියෙනවා. මම ලොකු කට්ටිය දන්නේ නැහැ සර්. මේ මගේ ප්‍රයිවට් නම්බර් එක. ඔයා නිතරම කතා කරන්න මම හැන්දෑවෙත් ඔයාලට මේ අද මීටින් එක ඉවරලා ගන්නවා. සර් මට ඩීටේල් මුකුත් ඕනේද? මට දැන් මොනවා ડોකියුමන්ට්ස් මුකුත් තියෙනවද? තියෙනවා සර්. පිටු 40 නෙමෙයි පිටු 50කට වුණත් කමන්නේ මේවා කරලා එවන්න. කොහමද එවන්නේ? මම එවන්නද ඔයා එවනවද එනම් මහත්තයෝ? සර් මම ඔක්කොම රෙඩි කරලා සර්ට කියන්න ටක් ගන්න. ඔව් රෙඩි කරලා මේ ડોකියුමන්ට් එකකින් දැස මට වාහනේ එවන්න බෑ සර්. ඒක වෙන කෙනෙක් අතට ගියොත් තොච්චියක් වහලා සීල් කරලා එවන්න. කොච්චරලා රෙඩි කරා? මම ටක් ගාලා රෙඩි කරනවා සර්. උඩ එවුණා වාහනේ එවන්න. WhatsApp එකේ නම් මම වාහනේ. හොඳයි. අන්න එම වුණා හොඳයි සර්. අනේ ඔයා බිසි වෙලා ඉන්නද නේද? නෑ සර් මම ඩිරෙක්ටර් මහත්තයාගේ කොන්ෆරන්ස් එකක් තිබ්බා ඒකට ගියා සර්. බඩු ටික රෙඩි සර්. මොකද කරන්න ඕන සර්? මම එවන්න දෙන්නම් දැන් කවුරු? එවන්න සර්. ඔයා මට මේ ඔයාගේ ඔය ෆෝන් එක එන්ගේජ් වුණොත් මට තව නම්බරයක් කියන්න. දිසාන කියන්නේ ඔයාගේ නම්බර කියන්නද? මම ඒක පාසල් කරලා සර් සීල් කරලා තියෙන්නේ. වාහනේ එවන්න සර් මම දෙන්නම් සර්. හොඳයි මම අපේ ඩ්‍රයිවර් මහත්තයා එයි දැන්. එතකොට හොඳයි සර්. එම හඬපටයට අනුව යහපාලන රජයේ දේශපාලනඥයින් සමග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් පැවැත් වූ සමීප සම්බන්ධතා හෙළිවන බවත් නඩු ගොනුවලට අදාළ B වාර්තාව දේශපාලනඥයින් අතර පත් කිරීමත් දේශපාලනික බලපෑම මත අසත්‍ය සාක්ෂි නිර්මාණය කිරීමට නිශාන්ත සිල්වා ප්‍රමුඛ CID නිලධාරීන් යහපාලන රජයේ සමයේ කටයුතු කර ඇති ආකාරයත් පෙනී යන බව ලුතිනන්ට් කමාන්ඩර් දයානන්ද මහතා සාක්ෂි ලබා දෙමින් කොමිසම හමුවේ ප්‍රකාශ කළා. මේ අතර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් රැඳවුම් නියෝග ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබා දුන් ලේඛනවලට යොදා ඇති අත්සන්වල අසමානතා නිරීක්ෂණය වී ඇතැයි දේශපාලන පරිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව අද ප්‍රකාශ කළා. ඒ යුද හමුදා බුද්ධ්‍යංශයේ විශ්‍රාමික බලලත් නිලධාරී විරංජන් උපසේන මහතා කොමිසමට කළ පැමිණිල්ලක් විභාගයට ගත් අවස්ථාවේදී මේ අතර මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව දේශපාලන පරිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර අද ප්‍රතික්ෂේප කළා. අදාළ සිද්ධියේ පැමිණිලිකරුවන්ගේ සාක්ෂි විමසීම අවසන් කිරීමෙන් පසු කොමිසම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර ඇතුළු චෝදනා ලබා සිටින නිලධාරීන්ට පැමිණිලිකරුවන්ගෙන් හරස් ප්‍රශ්න ඇසීමට අවස්ථාව ලබා දුන් අවස්ථාවේ ඒ ප්‍රතික්ෂේප කළ ශානි අබේසේකර ඇතුළු නිලධාරීන් මෙම සිද්ධිය සම්බන්ධයෙන් සාක්ෂි ලබා නොදෙන බව සඳහන් කළා. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් සමගින් රටවටා හිරු. රටවටා හිරු. වැල්වායි නගරයේ ඇල්ල ප්‍රධාන මාර්ගයේ පිහිටි ඉන්ධන පිරවුම්හලකට ඉන්ධන පිරවීමට පැමිණි ත්‍රිරෝද රථයක් හදිසියේ ගිනිගෙන තිබෙන අතර ඉන්ධන පිරවුම්හල් සේවකයන් පිරිසක් විසින් ගින්න නිවා දමන ආකාරය CCTV කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා. බණ්ඩාරවිල බදුල්ල මාර්ගයේ ශාන්ත ජෝසප් විද්‍යාලය අසල පිහිටි අවන්හලක අද දහවල් ඇති වූ ගෑස් කාන්දුවක් හේතුවෙන් අවන්හල සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වුණා. මාතලේ පොලිස් වසම් 10ක් ආවරණය වන ලෙස සිදු කළ සෝදිසි මෙහෙයුමකදී බීමත් දෙදෙනෙකු අනාරක්ෂිත ලෙස ගමන් කළ යතුරුපදියක් නවතන ලෙසට පොලිසිය සංඥා කළද පොලිස් අන නොතකා එය දහවනය කළ ආකාරයයි මේ.
වෛද්‍ය සභාවේ ලියාපදිංචි වීම සඳහා පවත්වනු ලබන විභාගීය කඩිනමින් පවත්වන ලෙස ඉල්ලා විදේශ රටවල අධ්‍යාපනය ලැබූ මෙරට වෛද්‍ය සිසුන් පිරිසක් අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලය අසල පිහිටි උද්ඝෝෂණ සඳහා වෙන් කර ඇති ස්ථානයේ මෙලෙස උද්ඝෝෂණයේ නිරත වුණා. ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් බදුල්ල දිස්ත්‍රික් ශ්‍රව්‍ය බාධිත සංගමය අද බදුල්ල නගරයේ පාගමනක් සංවිධානය කර තිබුණේ අදට යෙදෙන ලෝක ශ්‍රව්‍ය බාධිත දිනය වෙනුවෙන්. රට වටා හිරු මේ සූදානම සමුගෙන යන්නට. පැත්ත නොගත් ඇත්ත දැනගැනීමේ අයිතිය තවදුරටත් තහවුරු කරගන්න තිරේ දිස්වන පරිදි හිරු SMS ප්‍රවෘත්ති සේවාව ඔබේ ජංගම දුරකථන ජාලයට අනුව සක්‍රිය කරගන්න. අපි යලියම් වන්නේ අද රාත්‍රී 9:55ට. ආයුබෝවන්.